අපි අද කතා කරන්නේ මේ රික්ස් ඇන්ඩ් රිටර්න් කියන කොටස. ඇත්තට මේ රික්ස් ඇන්ඩ් රිටර්න් කියන කොටස සම්බන්ධ වෙන්නේ ෆයිනෑන්ෂල් සිකියුරිටි එක. ඒ කියන්නේ අපි මූල්‍ය වත්කමක රික්ස් එකයි රිටර්න් එකයි මෙෂර් කරන්නේ. එතකොට අපි ගත්තාම ෆයිනෑන්ෂල් සිකියුරිටි එකක් ගත්තාම මෙතනදී අපි එක ෆයිනෑන්ෂල් සිකියුරිටි එකක රිටර්න් එක ඒ වගේම තමයි රික්ස් එක මෙෂර් කරනවා. ඒ වගේම තමයි පෝර්ට්ෆෝලියෝ එක ඒ කියන්නේ ඇසෙස් ඒ කියන්නේ ඇසෙස් කම්බිනේෂන් එක. ඒ කියන්නේ එක ඇසෙස් එකකට වඩා ඇසෙස් ගණනාවක් තියෙන. ඒ කියන්නේ ඇසෙස් ගණනාවටම කියනවා පෝර්ට්ෆෝලියෝ එකක් කියලා. ආයෝජන කලඹ. ඒ ආයෝජන කලඹක රික්ස් එකයි රිටර්න් එකයි මෙෂර් කරන හැටිත් මේක කතා කරනවා. ඊට පස්සේ අන්තිමට අපි කතා කරනවා කන්සෙප්ට් එකක් කැපිටල් ඇසෙස් ප්‍රයිසින් මොඩල් කියලා. විලියම් ෂෙපර් කියන නොබල් රිවෝඩ විසින් ඉදිරිපත් කරපු කැපිටල් ඇසෙස් ප්‍රයිසින් මොඩල් එක ගැන කතා කරනවා. මේ පාඩම මේ රික්ස් ඇන්ඩ් රිටර්න් කියන පාඩම සම්පූර්ණ වශයෙන්ම යන්නේ එන්නේ කොටස් ටික ආවරණය වෙන විදිය. ඉස්සල්ලා අපි මේ රික්ස් ඇන්ඩ් රිටර්න් කියන කොටස් දෙක ගැන වෙන වෙනම දැනන් ඉමු. රිටර්න් එක ගැන තමයි මම ඉස්සල්ලාම කතා කරන්න ගන්නෙ. මොකද රික්ස් එක ගැන ලොකු ගොඩක් දේවල් කතා කරන්න තියෙන නිසා. දැන් රිටර්න් එකක් කියන්නේ කිව්ව රිටර්න් එකක් කියන්නේ income received on an investment plus any change in market price. ඒ කියන්නේ රිටර්න් එකක් තුල අපිට තියෙනවා කොටස් දෙකක්. රිටර්න් එකක් තුල ඇත්තටම ඒ කියන්නේ අපිට ලැබෙන ප්‍රතිලාභය තුල දැන් අපි මොකක් හරි දෙයක ඉන්වෙස්ට් කරොත් අපි ස්ටොක් වල ඉන්වෙස්ට් කරොත් ඒකෙන් එන ප්‍රතිලාභයන් දෙකක් තියෙනවා. එකක් තමයි ඩිවිඩන්ඩ් පේමන්ට් එකක් අපිට හම්බ වෙනවා. ඒ වගේම තමයි ඒ ස්ටොක් එක අපිට මාකට් එකේ අලෙවි කරලා ඒ කියන්නේ ගත්ත මිලට වඩා වැඩි මිලකට අලෙවි කරලා අපිට අන්තිම ප්‍රතිලාභයක් ලබන්න පුළුවන්. එතකොට ඩිවිඩන්ඩ් පේමන්ට් එකයි අර අපි කියන්නේ කැපිටල් ගේන් එකක් හරි කැපිටල් ලොස් එකක් කියලා. රිටර්න් එකක් තුල තියෙනවා අපිට ලැබෙන අර ඉන්වෙස්ට්මන්ට් ඒ කියන්නේ අපිට ලැබෙන රිටර්න් ඒ කියන්නේ අපේ ඩිවිඩන්ඩ් එකයි. දැන් ස්ටොක් එකක් ගත්තොත් ස්ටොක් එක නම් ස්ටොක් එකක ඩිවිඩන්ඩ් එකයි ස්ටොක් එකක ඩිවිඩන්ඩ් එකයි ඒ වගේම තමයි මේ ස්ටොක් එක අපි ගත්ත ගානට වඩා වැඩි මිලකට විකිණීමෙන් ලැබෙන කැපිටල් ගේන් එකයි කියන කොටස් දෙකම මේ රිටර්න් එක කියන දේ ඇතුලේ තියෙනවා. රිටර්න් එක නිකන් අපි ජෙනරලි මේ ඩිෆයින් කරොත් income received on an investment income received on an investment received on an investment ඒ කියන්නේ අපි ස්ටොක් වල ඉන්වෙස්ට් කරොත් අපිට ඉන්කම් එක විදියට ඩිවිඩන්ඩ් එක එනවා. ඒ වගේම තමයි මේක ප්ලස් any changes in market price any changes in market price changes in market price ඒ කියන්නේ මෙහෙමයි income received on investment හිතන්න අපි ගිහලා ස්ටොක් වල ස්ටොක් එකක ඉන්වෙස්ට් කරනවා. ස්ටොක් එකක ඉන්වෙස්ට් කරපුවාම අපිට ඩිවිඩන්ඩ් එකක් හම්බ වෙනවා. ඒ වගේම තමයි අපි ගත්ත ප්‍රයිස් එකට වඩා ස්ටොක් එකේ ගත්ත ප්‍රයිස් එකට වඩා වැඩි මිලකට අලෙවි කරොත් අපිට අර ප්‍රයිස් එක චේන්ජ් වීමේ ඇඩ්වාන්ටේජ් එකක් ගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් කැපිටල් ගේන් එකක් කියලා තමයි අපි කියන්නේ. එතකොට රිටර්න් එක තුල අර ඉන්කම් රිසීව්ඩ් on ඉන්වෙස්ට්මන්ට් එකයි ප්‍රයිස් චේන්ජ් එකයි දෙකම ඉන්ක්ලූඩ් වෙනවා. හරි. ඕක තමයි රිටර්න් එක ගැන කියන්න තියෙන්නේ. එතකොට රිටර්න් එක තුල ඉන්කම් රිසීව්ඩ් වෙන ගානයි change in market price එකයි කියන කොටස් දෙකම අන්තර්ගත වෙනවා. ඊට පස්සේ රික්ස් එකකට ආපුවාම රිටර්න් එක ගැන මට එච්චරයි කියන්න තියෙන්නේ. රික්ස් එකට ආපුවාම රික්ස් එක කියන දේ ගොඩක් වැදගත් වෙනවා ෆයිනෑන්ෂල් ඇසෙට් එකක අපි ඉන්වෙස්ට් කරන්න යද්දී. මේ රික්ස් එක කියන දේ තමයි ගොඩක් වෙලාවට ෆයිනෑන්ෂල් ඇසෙට් එකක වැලියු එක තීරණය කරන්න වගේම අපේ ෆයිනෑන්ෂල් ඇසෙට් එක අපි බයි කරනවද නැත්නම් බයි කරන්නේ නැද්ද කියන එක තීරණය කරන්න හේතු වෙන ප්‍රධානම සාධකයක් විදිහට අපි සලකන්නේ. එතකොට වැලියු එක තීරණය කරන්න වගේම මේකින් ඩිසිෂන්ස් ඒ කියන්නේ ෆයිනෑන්ෂල් ඩිසිෂන්ස් ගන්න මේ රික්ස් එක ගැන රික්ස් එක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මෙතනදී සමහර ෆයිනෑන්ෂල් ඇසෙට්ස් තියෙනවා රික්ස් ෆ්‍රී ඒ කියන්නේ රික්ස් ෆ්‍රී ඒ කියන්නේ අවදානම් රහිත ඇසෙට්ස් තියෙනවා. ඒකෙන් උදාහරණයක් ගත්තොත් ට්‍රෙෂරි බිල්ස්
අපිට ගන්න පුළුවන්. risk free assets තියෙනවා. risk free assets. risk free assets එකක් විදියට අපිට treasury bills ගන්න පුළුවන්. treasury bills ගන්න පුළුවන්. ඒකට risk free වෙන්න හේතුව තමයි government එක අපිට බැඳලා ඉන්නවා යම් නිශ්චිත ගාණක් ගෙවන්න. එතකොට එතන risk free එකක් නැහැ. sorry risk free එකක් ඒ කියන්නේ risk එකක් නැහැ. risk free කියන්නේ risk එකක් නැහැ. risk free risk එකක් නැහැ කියන එක. හරි. එතකොට ඒකට උදාහරණයක් තමයි treasury bills කියන්නේ. ඊට පස්සේ ඒ වගේම තමයි assets තියෙනවා risk එකක් තියෙන. risk එකක් තියෙන assets විදියට treasury bonds, corporate bonds ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. මෙතනදී අපි වැඩිම අවධානය යොමු කරන්නේ මේ risk එකක් තියෙන financial assets ගැන. risk එකක් තියෙන financial assets ගැන තමයි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ වගේම තමයි risk එකක් තියෙන තව දේවල් විදියට common stock, preferred stock වගේ දේවල් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ risk එක analyze කරන්න ආවොත් ඒ කියන්නේ risk එක අපි measure කරන්න ආවොත් අපිට risk එක measure කරන්න අපි පාවිච්චි කරනවා probability distribution function. හරි. මම කියන්නයි risk එක measure කරන්න අපි risk එක measure කරන්න ප්‍රධාන වශයෙන් පාවිච්චි කරනවා probability distribution function. probability distribution functions අපි පාවිච්චි කරනවා. ඒ අතරින් ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ මේ normal distribution කියන එක. මේ අමතර කරුණක් කිව්වේ probability distribution function තමයි අපි පාවිච්චි කරන්නේ risk එක measure කරන්න. දැන් ඕනම probability distribution function එකක් ගත්තාම ඒ function එකට probability distribution function එකට parameters තියෙනවා. parameters තියෙනවා. එතකොට මෙතන අපි මේ risk එක measure කරන්න යොදා ගන්න ප්‍රධාන parameters දෙකක් තියෙනවා. එකක් තමයි expected return. එකක් තමයි අපි කියනවා expected return එක. අනිත් එක තමයි අපි parameter එක විදියට ක්‍රියා කරන්නේ. අනිත් එක තමයි standard deviation. ඔන්න ඔය කියන parameters වර්ග දෙක යොදාගෙන තමයි අපි risk එක measure කරන්න ඕනේ. expected return එකයි standard deviation එකයි පදනම් කරගෙන. මේ අතරිනුත් වඩාත් වැදගත් වෙන්නේ අපි risk එක measure කරද්දී standard deviation එක. අපි සිංහලෙන් කියනවා සම්මත අපගමනය කියලා. standard deviation. මෙතනදී මේ expected return එක කියන්නේ risk assessed එක expected return එක measure කරන්න අපි පොඩි සූත්‍රයක් පාවිච්චි කරනවා. 2020 පේපර් එකේ අහලා තිබ්බ මේ expected return එක calculate කරන්න අපිට මේ expected return එක calculate කරන්න පුළුවන් එක financial assist එකකට. එක financial assist එකකට one financial assist එකකටත් අපිට මේ expected return එක calculate කරන්න පුළුවන්. ඒ වගේම තමයි portfolio එකකට අදාළව මේ expected return එක අපිට calculate කරන්න පුළුවන්. expected return එක කියලා කියන්නේ ඇත්තටම stat වලදී ඇත්තටම මේ expected return කියන එක අපේ mean value එක නැත්තම් මධ්‍යනය අගයට සමාන වෙනවා. mean value එකට සමාන වෙනවා. හරි. ඒක අර stat වලදී expected return එක mean value එකට සමාන වෙන සූත්‍රයක් තියෙනවා. මම ඒක කියන්නේ නැහැ මෙතනදී. expected return එක හැමතිස්සෙම mean එකට සමානයි කියලායි කියන්නේ. එතකොට අපිට මේ expected return එක එක financial assist එකට calculate කරන්න පුළුවන්. ඒ වගේම තමයි portfolio එකකට අදාළවත් calculate කරන්න පුළුවන්. මෙතනදී expected return එක අපි calculate කරනකොට අපිට පොඩි සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය තමයි අපි probability එක, ඒ කියන්නේ සම්භාවිතාවය, ඒ assist එකේ එක assist එකේ සම්භාවිතාවය probability එක වැඩි කරන්න ඕනේ possible return එකෙන්. මේකට වෙනම සූත්‍රයක් තියෙනවා. මම මේ සරල කරලා කිව්වේ. probability එක වැඩි කරන්න එක assist එකේ probability එක වැඩි කරන්න ඕනේ
ඒ ඇසෙස්ට් එකට අදාළ possible return එකේ. එතකොට අපිට එක එක ඇසෙස්ට් එකට අදාළව expected return එක calculate කරන්න පුළුවන්. 2020 පේපර් එකේ expected return එක හදන්න ගානක් තිබ්බා. මම ඒ ගාන දැන් මෙතනට ඇඩ් කරන්න. එතකොට මේක කරගෙන යන්න ලේසි නිසා. පේපර් එක පොඩ්ඩක් ඉන්න ඕපන් කරන්න. ඔය සූත්‍රය පාවිච්චි කරලා තමයි එක ඇසෙස්ට් එකකට අදාළව. ඒතර one ඇසෙස්ට් එකකට අදාළව අපි expected return එක calculate කරන්න ඕන. විනාඩිය දෙන පේපර් එක මේ පේපර් එකේ 2020 පේපර් එකේ මෙන්න මේ කොටස ඒ කියන්නේ දෙවෙනි ප්‍රශ්නේ මං හිතන්නේ ඔව් දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් දෙක දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් දෙක අපිට ගාන දීලා තියෙන්නේ expected return එක calculate කරන්න. Calculate the expected return on each assessed. එතකොට එක එක assessed එකට අදාළව expected return එක තමයි දැන් අපිට calculate කරන්න තියෙන්නේ. එතකොට calculate කරද්දී අපි පාවිච්චි කරන්නේ ඒ assessed එකේ probability එක වැඩි කරනවා possible return එකෙන්. ඊට පස්සේ මේ ගානේ කියනවා consider the following two risky assessed. Two risky assessed stock A and stock B. Expected returns of two assessed and expected returns of two assessed. ඒ කියන්නේ possible return and possibility of the occurrences. ඒ කියන්නේ economy එකේ recession එකයි growth එකකදී probability එක දීලා තියෙනවා. Of each other state of the economy are given below. එතකොට මේ stock A කියලා කියන්නේ මේ stock alpha කියන එක. stock alpha කියන එක තමයි මේ stock A කියලා කියන්නේ. stock B කියන්නේ මේ stock beta කියන එක. මේක stock B. එතකොට අපිට කියනවා calculate the expected return on each assessed. මේ stock alpha කියන එකේ මේ possible return එක තමයි දීලා තියෙන්නේ. නැත්නම් ඒකට expected return කියලා තමයි මෙතන දීලා තියෙන්නේ. හරියට කියනවා නම් possible return එක තමයි මෙතනට එන්න ඕනේ. මෙතන possible return එක. මේ එක එක assets එකට අදාළව possible return තමයි මේ දීලා තියෙන්නේ. recession එකක් වෙලාවේදී stock alpha එකේ possible return එක 108යි. growth එකක් වෙලාවකදී stock alpha එකේ possible return එක 116යි. stock beta එනකොට recession එකකදී stock beta වල possible return එක 117යි. growth එකකදී 110ක් විදිහට දීලා තියෙනවා. මෙහෙනම් එක එක assets එකට අදාළව condition දෙක යටතේ economic condition දෙක යටතේ අපි expected return එක calculate කරන්න ඕන. ඉස්සෙල්ලාම අපි stock alpha එක ගමු. stock alpha එකේ expected return එක calculate කරන්න තියෙන්නේ. එතකොට expected return එක calculate කරනකොට අපි දාන්න ඕනේ E expected කියන එක වරහන් ඇතුලේ R expected return. ඊට පස්සේ අපි calculate කරන්න යන්නේ alpha හින්දා මම ඒ කියලා දානවා මෙතන. ඊට පස්සේ stock A ගේ නැත්තම් alpha වල මේ economic condition දෙකක් තියෙනවා. එකක් recession එකයි growth එකකදී. එහෙනම් ඒ වගේම තමයි probability of occurrence. ඒ කියන්නේ economic recession එකක් වෙන්න තියෙන probability එක 0.3යි growth එකකට තියෙන probability එක 0.7යි. එහෙනම් මම ඉස්සෙල්ලාම stock alpha ගන්නේ. එතකොට stock alpha වල recession එකේදී probability එක තියෙනවා 0.3ක් කියලා. එතනදී ඒ කියන්නේ recession එකකදී stock alpha වල possible return එක 108ක් කියලා තියෙනවා. 108ක් කියලා තියෙනවා. මම මේක 0.08න් වැඩි කරන්නේ. 108 කියන්නේ 0.08. එතකොට දැන් recession එකේදී stock alpha වල ගත්තා. ඒ වගේම තමයි economic growth එකකදී stock alpha වල අපි return එක හොයන්න ඕන. ඒක කරන්නේ මේකට plus sign එක දානවා. ඊට පස්සේ ඒ growth එකකදී අපිට probability එක දීලා තියෙනවා 0.7යි කියලා. 0.7යි කියලා. growth එකකදී stock alpha වල probability possible return එක stock alpha වල
0.16. ඒ කියන්නේ 110 කියන්නේ 0.16. 0.16. එහෙනම් මෙන්න මේ ටික සුළු කරාට පස්සේ අපිට ස්ටොක් ඇල්ෆා වලට අදාළ එක්ස්පෙක්ටඩ් රිටර්න් එක ගන්න පුළුවන් වෙනවා. එතකොට 0.3 වැඩි කරන්න 0.08න් එතකොට අපිට එනවා 0.02 4ක් කියලා. 0.7 0.16න් වැඩි කරපුවාම අපිට එනවා 0.112ක් කියලා. now මේ දෙක එකතු කරපුවාම අපිට ගන්න පුළුවන් ස්ටොක් ඇල්ෆා වල expected return එක කීයද කියලා. එතකොට ස්ටොක් ඇල්ෆා වල expected return එක එනවා 0.136ක් කියලා. ඕක 100ට ගණන් විදියට අපි හරුවොත් 13.6ක් විදියට ගන්න පුළුවන්. එහෙනම් අපිට ස්ටොක් ඇල්ෆා වලින් රිටර්න් එක විදියට expected return එක විදියට 13.6ක් තමයි එන්නේ. ඇත්තටම මේ ඉන්නේ mean value එක. ඒ කියන්නේ මධ්‍යන යගයක් තමයි එන්නේ mean value එකක් තමයි එන්නේ. ඒකට හේතුව තමයි resistance එකක් සහ growth එකක් කියන කොටස් දෙකම මේ තුල අන්තර්ගත වෙනවා. එතකොට economic recession එකක් සහ growth එකක් මැද තත්ත්වයකදී return එක expected return එක කොච්චරද කියන එක තමයි මේකෙන් එන්නේ 13.6. ස්ටොක් බීටා වලට ගියාම ස්ටොක් බීටා වල අපි කැල්කියුලේට් කරන්නේ මේ විදිහටමයි expected return beta probability එක දීලා තියෙනවා recession එකේදී වෙනස් වෙන්නේ ස්ටොක් දෙකකට ස්ටොක් දෙකටම අදාළ probabilities දෙක වෙන්නේ මේ දෙකම තමයි. එතකොට recession එකේදී recession එකක් වෙන්න තියෙන probability එක 0.3යි. ඒ 0.3 අවස්ථාවේදී ස්ටොක් බීටා වල possible return එක 117ක් කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ 0.17යි. plus recession එකක් වගේ growth එකක් තියෙනවා. growth එකක් වෙන්න පුළුවන් probability එක 0.7යි. වැඩි කරන්න ඕනේ ස්ටොක් බීටා වලට අදාළ possible return එකෙන්. ඒ කියන්නේ 0.1න් 110 කියන්නේ 0.1. එතකොට මේක ගත්තාම 0.3 වැඩි කරන්න ඕනේ 0.17න්. එතකොට එනවා 0.05 කියලා. ඒක ප්ලස් 0.7 වැඩි කරන්න ඕනේ අපි 0.1න්. එතකොට අපිට එනවා 0.07ක් කියලා. now මේ දෙක එකතු කරාට පස්සේ 0.05 ප්ලස් 0.07 එකතු කරාට පස්සේ අපිට එනවා 0.121 කියලා. ඒ කියන්නේ මේක 100 ගණනක් විදිහට අරුවා 12.1ක් කියලා ගන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට තමයි ස්ටොක් වල expected return එක වෙන වෙනම ගණනය කරන්න එක asset එකට අදාළ. එක asset එකට අදාළ stock return එක calculate කරන්නේ expected return එක calculate කරන්නේ ඔය විදිහට. එහෙනම් expected return එක calculate කරන විදිහ තමයි ඔය. එතකොට expected return එක calculate කරන්නේ probability එකෙන් අපි වැඩි කරන්න ඕනේ possible return එක. possible return එක වැඩි කරන්න ඕනේ. අපි portfolio එකකට අදාළව expected return එක calculate කරන හැටි මේක තව ඉස්සරහට කතා කරමු. ඊට පස්සේ මම කිව්වා අපි risk එක measure කරන්න වැඩියෙන්ම පාවිච්චි කරන්නේ නැත්නම් මූලික වශයෙන්ම පාවිච්චි කරන්නේ මේ standard deviation කියන එක. මේ standard deviation එකෙන් තමයි ඇත්තටම අපිට අපේ risk එක නිරූපණය කරන්නේ. සමහර තැන්වලදී කියනවා මේ standard deviation එකේදී standard deviation එකේ තියෙන යම් ප්‍රශ්නයන් නිසා අපිට වෙනම ගණිතයේ ක්‍රමයක් තියෙනවා. කියන්නේ අපි කියනවා coefficient of variation. coefficient of variation කියන්නේ විචලතා සංගුණකය. විචලතා සංගුණකය මගින් අපිට ඊළඟට ඒ කියන්නේ standard deviation එක risk එක ගැන හොඳ result එකක් දෙන්නේ නැති වෙලාවක අපිට ඊළඟට තියෙන විකල්පය තමයි risk එක measure කරන්න coefficient of variation. coefficient of variation සිංහලෙන් කියව විචලතා සංගුණකය. coefficient of variation. මේවා එකිනෙකට interrelated. හරි. අපි measure කරන හැටි බලමු. risk එක කොහොමද අඩු වැඩි වෙන්නේ එක අපි ඉස්සරහට බලමු. දැන් බලමු standard deviation එක calculate කරන්න. එතකොට standard deviation එක දිහා බලලා
අපිට ඇසෙස් එකක් ඒ කියන්නේ ඇසෙස් දෙකකට අදාළව ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් කැල්කියුලේට් කරොත් එක මොන ඇසෙස්ට් එකද හොඳ ඒ කියන්නේ මොන ඇසෙස්ට් එකේද රිස්ක් එක අඩු කියලා බලන්න පුළුවන් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක කැල්කියුලේට් කරොත් දැන් මේ ගානේ තියෙනවා ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකක් කැල්කියුලේට් කරන්න එක එක ඇසෙස්ට් එකට අදාළව ඊට පස්සේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක දිහා බලලා අපි බලමු මේ මොන ඇසෙස්ට් එකද රිස්ක් එක අඩුම කියලා ඊට පස්සේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක ගැන කියද්දී ඇත්තටම ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක කැල්කියුලේට් කරන්න මෙතනදි ලේසියි. ඇත්තටම ස්ටැට් වලදී දීර්ඝ ගණනය කිරීමක් තියෙන්නේ. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක කැල්කියුලේට් කරන්න අපිට පුළුවන් ඉස්සෙල්ලාම පහසුම ක්‍රමය තමයි අපි වේරියේෂන් එක කැල්කියුලේට් කරන්න ඕනේ. වේරියේෂන් එක කැල්කියුලේට් කරලා තමයි ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකට එන්න ඕනේ. වේරියේෂන් එකේ ස්ක්වෙයාර් රූට් එක තමයි ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක කියලා කියන්නේ. හරි මම පස්සේ ගණනය කරමු. මම පොඩි හැඳින්වීමක් කරන්න. වේරියේෂන් එකේ ස්ක්වෙයාර් රූට් එක තමයි මේ වේරියන්ස් එකට දැන් හිතන්න වේරියන්ස් එක 100ක් ආවා. වේරියේෂන් එක 100ක් ආවොත් ඒ වේරියේෂන් එකේ ස්ක්වෙයාර් රූට් එක තමයි ඒ කියන්නේ ස්ක්වෙයාර් රූට් එක මේකේ වෙන්නේ ස්ක්වෙයාර් රූට් එක 100 ස්ක්වෙයාර් රූට් කියන්නේ අපිට උත්තරේ එන්න 10ක් කියලා. එතකොට මේ 10 තමයි ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක වෙන්නේ. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක වෙන්නේ. මෙතන අර ස්ටැට් තරම් ලොකු ගණනය කිරීම කරන්නේ නැහැ. ඒ නිසා ලේසි මේක තමයි හැඳින්වීම මට එක එක කරන්න තියෙන්නේ. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක